ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මිලියනයක මද්‍රව්‍ය සමග අක්කනගෝ කොටුවේ. බූසේ තවත් පිරිසක් ආහාර වර්ජනය අත්හරේ. අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලනඥයින් ගැන ජනපති කොමිසමේදී හෙළිදරව්වා. අතාඋල්ලා, හිස්බුල්ලා, අමීර් අලි, රිෂාඩ් බදුති මේ අය ඔක්කොම මම මේ අන්තවාදීන් අත්අඩංගුවට ගන්නකොට මාත් එක්ක විරුද්ධව. යෝජිත 20 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කරමින් නව කෙටුම්පතක් සම්පාදනය කරන බව මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග කියයි. මංතීරු නීතිය හෙට සිට අකුරට. හිරු හෙලිකල ජල්තර නිවාස ගැටලුවට අගමැති උපදෙසින් කඩිනම් විසඳුම්. අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. කලක සිට මද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වූ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 10කට අධික මද්‍රව්‍ය සමග කොළඹ අපරාධ කොට්ටාශය මගින් අද මාලිගාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැවුමා නැමැත්තාට ආයුධ සැපයූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කැලුම් ඉන්දක හෙවත් කැවුමාගේ මෙහෙයවීම යටතේ 2018 වසරේදී පොළොන්නරුවේ සිට අවස්ථා කිහිපයකදී සහල් අසුරණවල සංගමා නීති විරෝධී ලෙස ගිනි අවිසා ජීව උණ්ඩ ලොරි රථ මගින් කොළඹට රැගෙන විත් කොළඹ සහ දකුණු පළාතේ පාතාල කල්ලි සඳහා ලබා දීමට සහාය වූ පුද්ගලයෙකු අද කඩුවෙල බස් රැවුදුම් පොලේදී අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම අදාළ ගිනි අවි රැගෙන එන ලොරි රථවලට වෙනත් වාහන වලින් ආරක්ෂාව සැපයූ සහ එම ගිනි අවි හෝමාගම ප්‍රදේශයේ නිවසක ස්ථානගත කිරීම සඳහා සහාය දැක්වූ තවත් අයෙකුද කොහොවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වුණා. මෙම සිද්ධියට මදාළව ගිනි අවි රැගෙන ඒවා සංගවා තැබීම සහ කැලුම් ඉන්දික නොහොත් කැවුමාගේ උපදෙස් මත එම ගිනි අවි අපරාධ කල්ලි බෙද බෙදා දුන් තවත් පුද්ගලයෙකු තිස්සමහාරාම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. හදරන බෑස් තවන් නඩු තියෙනවලු 5-10ක්. කොච්චර කරා කොහොමද? කෙසේ වෙතත් අදාළ ගිනි අවි සංගවා තැබූ බව පැවසෙන හෝමාගම ප්‍රදේශයේ නිවස මෙතෙක් සොයාගෙන නොමැති අතර අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී ඇත්තේ වැඩිදුර විමර්ශන සඳහායි. මේ අතර හෝමාගම මාගම්මන නියදගල ප්‍රදේශයේ වෙල්යායක් අසල කැලෑබද ප්‍රදේශයක තිබී මෝටාර් උණ්ඩ දෙකක් හමු වී තිබෙනවා. අද පෙරවරුවේ වෙල්යායට පැමිණි ප්‍රදේශීය ගොවි මහතෙකු විසින් සැක කටයුතු පාර්සලයක් දැක ඇති අතර ඒ පිළිබඳ හෝමාගම පොලිසිය දැනුම්වත් කර තිබෙනවා. පසුව මේ පිළිබඳව සිදු කළ පරීක්ෂාවකදී පාර්සලයේ තිබූ මෝටාර් උණ්ඩ දෙක සොයාගත්තා. පොලිසිය සැකපල කරන්නේ මීට දින කිහිපයකට පෙර කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ මෝටාර් උණ්ඩ ගෙනවිත් දමන්නට ඇති බවයි. මේ සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පොලිස් බෝම්බ නිෂ්ක්‍රීය අංශය අදාළ මෝටාර් උණ්ඩ නිෂ්ක්‍රීය කර තිබෙනවා. කලක සිට සංවිධානාත්මක මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවන් තිදෙනෙකු පොලිස් මද්‍රව්‍ය කොට්ටාශයට ලද තොරතුරක් මත රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 37ක් වූ කාන්තාවක් සතෝ තිබී හෙරොයින් ග්‍රෑම් 60ක් සොයාගෙන උනා. අදාළ සැකකාරියගේ සහෝදරියක් වන 42 වෙනිදි මාලිගාවත ප්‍රදේශයේ පදිංචි අනෙක් කාන්තාව අත්අඩංගුවට ගෙනුනේ හෙරොයින් ග්‍රෑම් 20ක් සමගින්. වයස අවුරුදු 70ක කාන්තාවක් ඔවුන්ගෙන් ලද තොරතුරු මත හෙරොයින් මාවා සහ කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කළේ නායක ගණේ මුල්ල සංජීව නැමැත්තාගේ ගෝලයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මංගල මදුරංග නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන සඳු නැමැති කාන්තාවක් කිරිඳිවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මේ වන විට බන්ධනාගාරගතව සිටින මංගල මදුරංග නැමැති මද්‍රව්‍ය ජාවාරම්කරුවට ලබා දීම සඳහා මෙම කාන්තාව බන්ධනාගාරය තුළටද හෙරොයින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.
ඇය හෙරොයින් සඳහා ඇබ්බැහි වී සිටින අතර ඇයට හෙරොයින් ලබා දුන් තවත් පුද්ගලයෙකු කිරිඳිවැල ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අධිකරණයේ අවසර මත සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. මේ අතර පානදුර සාගර මාවතේ ලැබුම්හලක් තුල සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට ලැබුණු තොරතුරු මත පානදුර කොට්ටාශ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් වැටලීමක් සිදු කළා. එහිදී අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වුණා. මීට අමතරව අදාළ ස්ථානයේ තිබී විකිණීම සඳහා සූදානම් කර තිබූ හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය ගංජා සහ මාවාද සොයාගෙන තිබෙනවා. පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ මෙහි සිටි එක් පුද්ගලයෙක් 2017 වසරේ ගල්කිස්ස සුඛෝපභෝගී හෝටලයක රතගාලයේ සිදු වූ මැණික්කොල්ලේ ප්‍රධාන සැකකරු බවටයි. අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනා ඔහුගේ අනියම් බිරිඳෑවරුන් වන අතර ඔවුන් මාලිගාවත්ත සහ හිරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. මිරිස් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත්ව තිබෙනවා. තනමල්විල බලහරුව රක්ෂිතයේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක පවත්වාගෙන ගිය මෙම ගංජා හේනේ ගංජා පැල 6000කට අධික ප්‍රමාණයක් වගා කර තිබූ බව පොලිසිය සඳහන් කළා. මේ අතර මඩකලපුව මාන්කේනි සහ උරණී ප්‍රදේශවල ජනතාව බියවද්දමින් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ දනුරාජ්‍යවත් දනුගේ කල්ලියේ තවත් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට පෙර මෙම කල්ලියේ නායක දනු නැමැත්තා අත්බොම්බයක් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ සැකකරුගෙන් අනාවරණ කරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බවයි. මේ අතර කොළඹ නගරය තුළ පවත්වාගෙන යන නවාතැන් පොළවල හිමිකරුවන් සහ කළමනාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. දැනට සිදු කරන මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී අත්අඩංගුවට පත්වේ යන බියෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නවාතැන් පොළවල් ආරක්ෂිත නිවාස වශයෙන් භාවිත කරමින් ලැබුම් ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව මිට එක් වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බෝස්ත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයන් වන පොඩිලෙසි සහ වෙලෙසුදා ඇතුළු රැඳවියන් 46 දෙනෙකු ආරම්භ කළ වර්ජනයෙන් 25 දෙනෙකු ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් අසනීප තත්ත්වයක් හේතුවෙන් බෝස්ත නාවික හමුදා රෝහලට රැගෙන ගොස් යලි බන්ධනාගාරය වෙත ගෙන එනු ලැබූ කංජිපාන ඉම්රාන් සහ සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයෙකු වන පොඩිලෙසි වෙලෙසුදා කොස්කොඩ තාරක ඇතුළු 21 දෙනෙකු තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. දවසේ පුවත මන්තිරු නීතිය යලි ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවරගෙන තිබෙනවා. මූලික අධීරය යටතේ හෙට සිට මාර්ග 4ක එය ක්‍රියාත්මක වනු ඇති. රථවාහන තදබදය කියලා කියන්නේ වසර ගණනාවක් තිස්සේ අපේ රට අපි මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ රථවාහන තදබදය නිසා ඔබේ වටිනා කාලය වගේම මුදල් කිසිදු ප්‍රයෝජනයකට ගන්න බැරි විදිහට අපතේ යනවා. බස්නාහිර පළාත තුල පමණක් දවසකට මේ රථවාහන තදබදය නිසා අපතේ යන මුදල කීයක් කියලාද ඔබ හිතන්නේ? එය රුපියල් මිලියන 530ක් වගේ තමයි මේ වන විට ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට කිසිදු ප්‍රයෝජනයකට ගන්න බැරි විදිහට අපතේ යන මුදල් රටට ඉතුරු කර ගැනීමේ එක් පියවරක් විදිහට තමයි හෙට සිට මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ. එයන මන්තිරු නීතිය ක්‍රියාත්මක වන මාර්ගාශ්‍රිතව අද දිනේ පොලිස් නිලධාරීන් පෙරහුරු ක්‍රියාත්මක කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග තදබදයේ වැඩි වශයෙන් පවතින මාර්ග 4ක මන්තිරු නීතිය හෙට සිට ක්‍රියාත්මක වනු ඇති. බේස්ලයින් මාර්ගයේ නව කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරායන්පිට හරහා හයි ලෙවල් බේස්ලයින් හන්දිය දක්වා මන්තිරු නීතිය ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානයේ පැවසුවා. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දුව හන්දියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද හන්දිය, ඩී.එස්. සේනානායක හන්දිය, හෝටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මක වනවා. ගාලුපාරේ විලියම් මන්ස් හන්දියේ සිට ඩික්මන් පාර හන්දිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමෝදර වටරවුම, එන්.එස්.ඒ වටරවුම දක්වා වන මාර්ගයේද හෙට සිට මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. ඊට අමතරව හයි ලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට හයි ලෙවල් බේස්ලයින් හන්දිය, පාක් පාර හන්දිය, තිමිරිගස්සෑය හන්දිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් හන්දිය, පුස්තකාල හන්දිය සහ පිත්තල හන්දිය දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මක කරනවා. මේ මන්තිරුව නැවත ක්‍රියාත්මක කිරීමට හේතු වී ඇත්තේ පසුගිය මාස 3ක කාලයේ COVID-19 වෛරසය හේතුවෙන් වාහන ගමනාගමනේ අඩු මට්ටමක තිබ්බා. එම නිසා නැවත ආරම්භමු මහමග විනයන තේමාව යටතේ මන්තිරු නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අපි 15, 16, 17 කියන දවස් දෙකේ වැඩිපුර නිලධාරී කොටසක් යොදවලා මන්තිරුව හරියාකාරව ක්‍රියාත්මක කරනවා. ඉන් පසුව දැනුවත් කිරීමෙන් අනතුරුව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුවද මුස්ලිම් ජාතිකයින් අත්අඩංගුවට ගතහොත් අන්තර්ජාතික වශයෙන් බලපෑම් එල්ල වේයයි සිතා රාජතාන්ත්‍රික මට්ටමින් ඒ ගැන සොයා බැලිය යුතු බවට ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී තීරණය කළ බව ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. ඒ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ නීති හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී විජේවීර මහතා සාක්ෂි දුන් අවස්ථාවේදී එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තවාදය සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා පැවති රජයට ශක්තිමත් පිටකොන්දක් නොතිබූ අතර ඒ සඳහා මුස්ලිම් අමාත්‍යවරුන් බලපෑම් කළ බවට හැඟී ගිය බවයි. නීති හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වර්තමානයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ජගත් පී විජේවීර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ නීතිය හා සාමය අමාත්‍යාංශයට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරී ඇති වගකීම කුමක්ද යන්නයි. රටේ ගැටලුකාරී තත්ත්වයන් වලදී පොලිසිය සහ පොලිස්පති සමග සාකච්ඡා කර අමාත්‍යවරයා දැනුවත් කරමින් කටයුතු කළ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළා. අනතුරුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ බුද්ධි අංශ සමග සමදතා පැවැත්වූයේද යන්නයි. ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ නිලන්ත ජයවර්ධන මහතා විවිධ අවස්ථාවන්හිදී සාකච්ඡා කර ඇති බවත් තොරතුරක් ලැබූ වහාම අමාත්‍යවරයා සහ පොලිස්පති ඇතුළු නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවයි. බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම පිළිබඳව දැනුවත් කිරීමක් තිබුණාද? එම රැස්වීම් සාගල ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් හැම සඳුදාම පැවැත්වුණා. කවුද එම රැස්වීම වලට සහභාගී වුණේ? පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති ඇතුළු අනෙකුත් නිලධාරීන් මම පරිපාලන කටයුතු සාකච්ඡා කිරීමේදී සහභාගී වෙනවා. නිරන්තරයෙන්ම සහභාගී වන්නේ නැහැ. මෙම රැස්වීම අරලියගහ මන්දිරයේ සහ අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ හෝ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. සාගල අමාත්‍යවරයාට අරලියගහ මන්දිරයේ කාර්යාලයක් පැවතියද? ඔව් ස්වාමීනි. බෝම්බ ප්‍රහාරයට පෙර සහරාන් ඇතුළු පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලැබිලා තිබුණාද? බුද්ධි තොරතුරු ලැබිලා තිබුණා. අන්තවාදය තරුණ පිරිස් අතර වර්ධනය වෙනවා කියලා ආරක්ෂක මණ්ඩලයට ඒ පිළිබඳව ඉදිරිපත් කළා. ජනපති අගමැතිටත් වැටහී තිබුණා. ඕන් නිරන්තරයෙන් කිව්වේ ඇලර්ට් එකේ ඉන්න කියලා. ඒ සඳහාගත් ක්‍රියාමාර්ගය කුමක්ද? නැගෙනහිර පළාතේ වෙසෙන මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගතහොත් අන්තර්ජාතික වශයෙන් සහ මැද පෙරදිග රටවල නායකයන්ගෙන් බලපෑමක් එල්ල වේයයි සිතා රාජතාන්ත්‍රික මට්ටමින් ඒ ගැන සොයා බැලිය යුතු බවට වන මතයේ ජනපති සහ අගමැති හිටියා. ආරක්ෂක මණ්ඩලයට අගමැතිෙක් වුණාද? අගමැති හුඟක් වෙලාවට එක්කුනේ නැහැ. බොහෝ වෙලාවන් වල කාර්යබහුලයි කියනවා. රැස්වීම වලට සහභාගී වූ අවස්ථාවලදීත් ඒ අවසන් වීමට පෙර පිටප යනවා. ආරක්ෂක මණ්ඩලයට පොලිස්පති ආවද? මුල් කාලේ ආවා. අවසන් කාලේ ආවේ නැහැ. මම ඒ ගැන සොයා බැලුවා. පෞද්ගලික මතකැටුමක් සහ ජනපති සමග විරසකයක් හේතුවෙන් එතුමා ගෙන්නුවේ නැහැ. ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනපතිගේ ප්‍රධානත්වයෙන්. ජනපතිට වෙලාවක් නැති වුණොත් රැස්වීම පසුවට කල් දානවා. ඒත අන්තවාදීන් පිළිබඳව පොලිසිය ගත යුතු ක්‍රියාමාර්ග ගැන නීති අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් කළේ නැද්ද? ඊට යටි අරමුණක් තිබුණා. අන්තවාදයේ සම්බන්ධයෙන් ඍජු තීරණ ගැනීම සඳහා පැවති රජයට ශක්තිමත් පිටකොන්දක් තිබුණේ නැති බවත් මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම මත එම පරීක්ෂණ යටපත් වූ බවත් නිලධාරීන් ලෙස අපට හැඟී ගියා. මේ අතර 2008-2009 කාලයේ නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්සන් ගුණතිලක මහතාද ඊයේ පස්වරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. LTT ත්‍රස්තවාදීන් සමග ගැටීමට බව පෙන්වමින් මුස්ලිම් අන්තවාදීන් 2008-2009 කාලයේ පටන් ආයුධ සන්නද්ධ වෙමින් අන්තවාදය ප්‍රචලිත කළ බවත් එම කාලයේ බිහිව තිබූ ආයුධ සන්නද්ධ අන්තවාදී කණ්ඩායම් 18න් එකක සහරාන් යන අයෙක් සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා. හිස්බුල්ලා මහතා නැගෙනහිර ප්‍රදේශවල රට ඉදිගස් වෙවීම ආරම්භ කළ බවත් මුස්ලිම් නිකාය බෙහෙත ගැටුම් ආරම්භ වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. රිෂාඩ් බදූදීන් MLA හිස්බුල්ලා ALM අතාවුල්ලා ඇතුළු අමාත්‍ය දූරදරූ පිරිසකගේ ආරක්ෂාව ලැබූ මෙම අන්තවාදීන් අල් කයිඩාව සහ ජිහාඩ් සංවිධාන සමග සම්බන්ධ වී සිටි බව සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා. සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණි නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්සන් ගුණතිලක මහතා මාධ්‍යට දහස් පළ කළා. දැන් මේගොල්ලෝ එදා ක්‍රියා කළා ඒ විදිහට. මම එහෙ ඉන්න කාලේ මම කිව්වේ අතාඋල්ලා, හිස්බුල්ලා, අමීර් අලි, රිෂාඩ් බදූදීන්. මොන අන්තවාදයට උදව් කළේ? මේගොල්ලෝ එතකොට රජේ නායකයෝ. පුනරුත්ථාපන ඇමති රිෂාඩ් බදූදීන්. හිස්බුල්ලා වෙන ඇමති නමක් කළා. අතාඋල්ලාත් කළා. මේ අය ඔක්කොම මම මේ අන්තවාදීන් අත්අඩංගුවට ගන්නකොට මාත් එක්ක විරුද්ධ වුණා. ඔකේ දෙයකට මේ ඉස්කෝලේ ප්‍රතිචාරම වෙනසන්. ඔව්. එයාගේ කණ්ඩායමකුත් හිටියා. උඩින් පෙන්නන්නේ දෙමළ තත්ත්වවාදීත් එක්ක ගහ ගන්න ආවා කියලා. යට ජිහාඩ් එකත් එක්ක ඉන්නේ. අල් කයිඩා එකත් එක්ක. ඒකට දැන් ඔබ දකින්න විදිහට කියන්නේ මේ තියෙන අන්තවාදී බුදුරේ බුදවා ගැනීමට කරන්න ඕන පියවර මොනවද? හොඳ කෙලින් නිලධාරිපත් කරන්න ඕනේ හට. සල්ලි වලට යට වෙන්නේ නැති මුස්ලිම් සිංහල දෙමළ ඕන කෙනෙක් යට වෙන්නේ නැති එක්කෙනෙක් එහාට දාන්න.
යෝජිත 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වැරදි නිවැරදි කරමින් නව කෙටුම්පතක් රජය විසින් සම්පාදනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. මේ අතර යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් මේ රටේ භික්ෂුන් වහන්සේලාගෙන් ජාතික සංවිධාන වලින් ඇතුළු විවිධ පාර්ශ්ව වලින් විවිධ විවේචන එල්ල වුණා. මේ වාතාවරණය හමුවේ පහුගිය සෙනසුරාදා ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් පැවතුණා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා එකඟ වුණා ඒ 20 වෙනි සංශෝධනයේ දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. අපි දැක්ක අධිකරණ අමාත්‍යවරයා තමයි මේක ඉදිරිපත් කරන්නේ. කවුද හදලා තියෙන්නේ අතට? ඇත්තටම අධිකරණ අමාත්‍යවරයා දන්නේ නැත්නම් කවුද හැදුවේ කියලා මම දන්නෙත් නෑ. මොකද මම කැබිනට් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි. අධිකරණ අමාත්‍යවරයා තමයි කියන්නේ කවුද මේක හැදුවේ කියලා. හදපුවා එක්ක හැදුවා කියලා කියන්නේ ආණ්ඩුවක් හැටට අපි වන් කියන්න ඕනේ. මේකේ කතු නැති වුණා. අපිට මේ ආණ්ඩුව හැටියට ඉදිරිපත් කිරීමේ අපිට වක්කීමෙන් මිදෙන්න බෑ. දැන් 20 වෙනි සංශෝධනය හැදුවේ කවුද කියලා කියන්න උත්තරයක් ආණ්ඩුවේ ප්‍රබලයෝ කාටවත් නැහැ. දැන් 18ත් අහෝසි කරන්න ඡන්ද දීලා 19ත් අහෝසි කරන්න ඡන්ද දෙන්නේ මේගොල්ලෝ. දැන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පෙන්නලා 20ට අත උස්සව ගන්නේ මේ මහත්වරුන්ගෙන් කවදා හරි කියයි අපි 20ට අත ඉස්සුවේ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා වචනේ කියපු නිසා කියලා. දැන් අහනවා නම් 20න් මොකද්ද වෙන්නේ කියලා මං හිතන්නේ අපි ඒගොල්ලන්ට උත්තර බැඳිය යුතු නැහැ. 19 ගෙනාවා වගේ හිතුවක්කාර විදියට අපි 20 ගේන්නේ නැහැ කියන පොරොන්දුවක් අපි රටට දුන්නේ. අහනවා ඔය 20 මොකද්ද වෙන්නේ කියලා අහන විපක්ෂයෙන් එදා 19 ගේද්දි කොතනද අවකාශය දුන්නේ අපිට මේ ආකාරයට අදහස් ප්‍රකාශ කරන්න. 19 වෙනි සංශෝධනයේ මේ රට හඳුන්වා දුන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. නමුත් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? 19 වෙනි සංශෝධනයේ තිබුණු කරුණු 3ක් 4ක් ඇරෙන්න සියලුම දේ සංශෝධනය කරලා තියෙනවා. මේ සංශෝධනය ඉදිරියේදී ගේද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි 20ට සම්පූර්ණ විරුද්ධයි සමගි ජන බලවේග විදියට. 19ට අපි ඡන්දෙ දුන්නේ ඒ අවස්ථාවේදී 20 වෙනි සංශෝධනය කියලා මැතිවරණ ක්‍රමයේ සුමාන දෙකකින් වෙනස් කරනවා කියලා අපට දීපු පොරොන්දුව මත ඒ රජය අපිව රැවට්ටුවා. ඒ නිසා දැන් 3/2 බලයක් තමුන්නාසලා ලබා දුන්නේ විශේෂයෙන්ම මේ රටේ මේ මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා. මේ ජනාධිපතිතුමා මේ ආණ්ඩුව හිතුවක්කාරී විදියට කටයුතු කරන්නේ. ජනතා අදහස්, මහජන නියෝජනගේ අදහස් සියල්ල සැලකිල්ලට අරගෙන රටට හිතකර දෙයක් තමයි කරන්න බලාපොරොත්තු. මේක මේ తాවකාලික වැඩක්. මේක මේ වෙන බලයක් ගන්න නැහැ. මෙතෙක් ජනාධිපතිවරුන්ට තිබුණු බලය තමයි මේකේ තියෙන්නේ. 19 වෙනි සංශෝධනය අද ඉවත් කරන්නට බැරි සංශෝධනයක් බවට පත් වෙලා ඉවරයි. මේ රටේ ඇත්තටම 17 වෙනි සංශෝධනය සහ 19 වෙනි සංශෝධනය විතරයි මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙනහලා තියෙන ව්‍යවස්ථා සංශෝධනය. ඒ නිසා මේවා ආපහු හරවන්න පහසු වෙන්නේ නැහැ. ඒ නිසා උන්ට 150ක් ගන්න ලේසි වෙන්නේ නැහැ. අපි විපක්ෂයට කියනවා පුළුවන් නම් අපිට දැන් ඉන්නේ 150යි. අපි මේක ජයග්‍රහණය කරන්නේ පාර්ලිමේන්තුවේ 150ට එහා ගිය ඡන්ද සංඛ්‍යාවකින්. අන්න ඒක නවත්ත ගන්න පුළුවන් නම් උත්සාහ ගන්න. දැන් මේ 20 වෙනි සංශෝධනය රජය අනුමත කරගන්නට උත්සාහ කරන්නේ 3න් 2ක් ලබාගෙන. දැන් මේ 3න් 2 උදෙසා දිනපතාම ප්‍රවෘත්ති මවනවා විපක්ෂයෙන් මෙච්චර යන ආණ්ඩුවට මෙච්චර ප්‍රමාණයක් විපක්ෂයත් එක්ක සාකච්ඡා කරනවා. එහෙම කණ්ඩායම් අපි ළඟ නැහැ. බෑග් පුරවලා කෝටි ගණන් ප්‍රකෝටි ගණන් මුදල් මත ක්‍රියාත්මක වුණු පාර්ලිමේන්තු ඔලුගෙඩි සෙල්ලමට මේ රටේ ජනතාව සූදානම් නැහැ. දැන් 3/2 බලය ලැබිලා තියෙනවා. මේ මැනන 150 දීලා මහජනයා කියන්නේ මොකක්ද? යන්න එපා අය හකීම්ලාගේ බදුරු දීලාගේ පස්සේ. ඒගොල්ලෝ කියන තාලෙන් නටන ආණ්ඩු නම් ආයෙ හදන්න යන්න එපා. රාව් හකීම් හිටපු ඇමතිතුමා ජනාධිපති කොමසමට ගිහිල්ලා තොත්ත බබා වගේ කියනවා මම බබෙක් හම්බෙන්න හිටපු කෙනෙක් බලන්න ගියාම තමයිලු අර රිස්වාන් සහරාන්ගේ මල්ලිතුමා වෙලා හිටපු එක්කෙනත් බැබුවේ කියලා. රිස්වාන් ඉඳලා තියෙන එහෙනම් බබා හම්බෙන වාට. නිකන් බබෙක් නෙවෙයි මරාගෙන මැරෙන බබෙක්. දැන් මේ දේශපාලන තොත්ත බබ්බු තමයි මේ මහා විනාශය වෙනකන් බලාගෙන හිටියේ. සියලු ජනතාවට පානීය ජලය ලබා දීම තම අපේක්ෂාව බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ උත්සවයකට එක් වෙමින්. බීමට පැන් පොදක් නොලැබෙන කිසිවෙක් ඉන්න බෑ. ඒක තමයි දර්ශනය. මල පහ කරන්නට ධනක් නොමැති කිසිම පවුලක් තිබෙන්න බෑ. මගේ වයස අවුරුදු 81යිද. මගේ වයස අවුරුදු 15දී 14දී මගේ කිති කැවෙන්න පටන් ගත්තේ හරිද සාක්ෂිය. එදා ඉඳන් අද වෙනතුරු මම යන්නේ මෙන්න මේ අනාගතය හොයාගෙන. මේ ඇති නැති පරතරය පියවන අනාගතය. කවදාමත් හමු වෙවිත් දන්නේ. ඊට පෙර මම සමුගන්න පුළුවන්. නමුත් මම නැවතත් එන්නේ ඒ වෙනුවෙන්. දැන් මම පිස්සු වැටලා වගේ ඉන්නේ ජලය මල ද්‍රව්‍ය පහ කිරීමට මිනිසුන්ට උදව් වීමේ කාර්යය පිළිබඳ. මට කොච්චර ජලය පිළිබඳ මං ආවේශයකින්ද ඉන්නේ කිව්වොත් අපේ කාන්තාව මට ඔක්කොම පේන්නේ දියකින්දුරිය වගේ. මටත් ගීතයක ඛණ්ඩයක් ගන්න දෙනවා. ඊළඟට ඊගායන මේ ප්‍රසංග වේදිකාවේ අපේ වාසුදේව නායකයන් නටනවා. මේක පරණ ගීතයක්. මට මුළු ගීතේම බෑ.
නමුත් ඉතින් කොටසක් කියන්න මම කැමතියි. මම කියන්නේ වඩුපුලේ කියලා අතරනයා අදලන්නේ මෙලෝකේ වසලයා වන්සේ කුල වේදේ නොවේ පමුණා ඕ වසලයා පලදානි දන්නේ එකටයි කනාත්තේ කුලබල ජාති බේදේ එදානේ නගින්නේ එදානේ නගින්නේ. අද හාටෝක් විශේෂාංගය තුලින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ගෙන්. කොහොමද හිරේ ඉඳලා ඡන්දෙ කළේ? ජනතාව මට වෙඩිය කැමැතිම දන්නවා. ඒ විතර නෙවෙයි අපේ පක්ෂය මට කළපුවේ ස්ට්‍රෝං. අවුරුදු කීයක් රිමාන්ඩ් එකේද දැන්? අවුරුදු 5යි. පාර්ලිමේන්තුවේදී මංගල කතාවේදී කිව්වා ඔබට අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. මිනිමන්න මිනිස්සු ඔක්කොම එනවා මාස 7ට එළියනවා අපදනවා. මම අවුරුදු 5ක ඇතුළේ ඉන්නෝනේ. අවුරුදු 5 යන කොච්චර කාලේ? රාෂ්ට්‍රවාදී පනත අතර දාන තමයි හේතුව. රාෂ්ට්‍රවාදී ධනත පත් කරන මෛත්‍රී මාත්‍යා යාපන් ආණ්ඩුවේ සම්බන්ධ සුමතරනේ ජොයින්ට්නේ සම්බන්ධ සුමතර බලන්නේ නගරකර බල තියෙන එක ගත්තා නම් පිළියම් අයින් කරන්න ඕනේ. පොඩි සිම්පල්. අගමැතිතුමා ඒ 2019 ඇවිල්ලා කිව්වා පිල්ලයන් නිදහස් කරගන්නවා කියලා. ඔව් පිල්ලයන්ව නිදහස් කරයිද? මේක ආණ්ඩුව නිදහස් කරන විදිහට නෙවෙයි නීති අනුකූල නිදහස් කරන උදව් කරන හොඳයි. කොටි මතවාදී තාම තියෙනවද උතුරු නැගෙනහිර? කරන්න බෑනේ. දැන් හොඳයිනේ ආණ්ඩුවේ ස්ට්‍රෝං නේ. ඇයි පක්ෂේ නම තාම වෙනස් කළේ නැත්තේ? පුලිගල් කියන්නේ කොටි. තාම ඇයි මේ කොටියක පස්සෙන් යන්නේ? කට්ටිය කැමති නම් පක්ෂ දේශපාලන කරන මිනිස්සු කැමති නම් මාරවන්න පුළුවන්. විග්නේශ්වරන් මහත්මයා මන්ත්‍රීතුමා කියනවා මේ දෙමළ භාෂාව තමයි පැරණිම භාෂාව කියලා. ඔබ මොකද කියන්නේ? ලංකාවට ඇතුලේ තමිල් උසද සිංහල උසන කතා කරන වැඩ නෑනේ. විග්නේශ්වරන් මහත්මයා කිව්ව දෙයක් තමයි මේ පළාත් සභාවෙන් කිසිම වැඩක් කරන්න හම්බුනේ නැහැ. ඒක සාමාන්‍ය දන්නවනේ. සාමාන්‍ය පළාත් සභාවට ජනාධිපතිතුමාගේ වැඩ කරන්න බෑ. කොච්චර සල්ලි තියෙන්නේ? ඒක තමයි විද කරන්න පුළුවන්. ඒ කරන්න නැතුව විග්නේශ්වරන් වගේ පුත්කලයට පත් කරන සම්බන්ධ සුමතරණයේ වැරදි වැඩ. ඒ නැතුව ජංගස් ලීඩර්ස්ලා පත් කරනවා නම් ඒක මත්ය ආණ්ඩුව ජාපාල ආණ්ඩුවට පොඩක් වැඩ කරන්න පුළුවන්. විග්නේශ්වරන් ආවට පස්සේ උත්තරේ ඉන්න සාමාන්‍ය ජනතාවට ඕනද පළාත් සභාව විදිහට කල්පනා කරේ. පළාත් සභා අවුරුදු ගානකින් පවත්වලා නැහැ. පළාත් සභා රටට ඇත්තටම වැදගත්ද? ඇයි ඔයා මේ විදිහට මට ආන්නේ? ඔබතුමා කියන විදිහ අයින් කරනවා නම් නගරේර උත්තරේ ජීවිත වෙන මිනිස්සු මොනවද කියන්නේ? සිංහල බෞද්ධ ලීඩර්ස්ලා ඔක්කොම අයින් කරන ඉඳලා හොඳයිද රටට? රවුෆ් ෆකීම් මහත්මයා ඉල්ලන වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඕන කියලා මුස්ලිම් ජනතාවට. අම්බාර එල්දිසි දැන් කඩලා නම් තුන්දෙනාට කඩන්න ඕනේ. මුස්ලිම්ට, තමිල්ට, සිංහලෙන් වගේ කොන්දේ නම් කතා කරලා තීරණ ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මුස්ලිම් කොංග්‍රසිය ඉල්ලුවා නම් අම්බාරේ ඉන්න මිනිස් ජීවිතේ මිනිස්සු ඔක්කොම කැමතිද? ඒක බලන්න ඕනේ. ඒක තමයි කියන්නේ. අද දිනය තුළ COVID-19 ආසාදිතයින් 24 දිනක වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3219ක් දක්වා ඉහළ ගියා. තවදුරටත් මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 211ක් පමණයි. අලුතින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් 24 දෙනා අතර 16 දෙනෙකු කටාර් රාජ්‍යයෙන් මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර අනෙක් 8 දෙනා එක්සත් අරාබි එමිරාජ්‍යයේ මාලදිවයිනේ යුක්‍රේනයේ සහ ඉතියෝපියාවේ සිට පැමිණි අයයි. මේ අතර COVID-19 ආසාදිතයන් 13 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන 2996 දක්වා ඉහළ ගියා. තවමත් දෛනිකව වැඩිම COVID-19 ආසාදිතයන් වාර්තා වන රට බවට ඉන්දියාව පත් ඇති අතර ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 94409ක්. ඒ අනුව ඉන්දියාවේ සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,71,788 දක්වා ඉහළ ගිය අතර සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 78,614ක්. මේ අතර ඉන්දියාවේ ගුජරාට්හි COVID-19 ආසාදිතයන් ප්‍රතිකාර ලබන රෝහලක දැඩි සත්කාර වාට්ටුවක ශ්වසන ආධාර යන්ත්‍රයක ගින්නක් ඇතිවන ආකාරය CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.
මේ අතර බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ඇස්ට්‍රාසෙනිකා සමාගම එක්ව නිපද වූ COVID-19 එන්නත කෙටිකාලීන විරාමයකින් පසු යලි සායනික අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. එය භාවිතය తాවකාලිකව නවතා දැමීමට පියවරගෙන තිබුණේ මෙම එන්නත භාවිත කළ රෝගියෙකුට අතුරු ආබාධ මතුවීම හේතුවෙන්. මේ අතර අද පස්වරුවේ තවත් COVID-19 ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3231ක් දක්වා ඉහළ ගියා. හිරු අනාවරණයට ප්‍රතිචාර. ලක්ෂ ගණනින් මුදල් ගෙවා නිවාස ලබාගතද මෙතෙක් එම නිවාස සඳහා ඔප්පු හිමි නොවීමේ ගැටලුව පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඊයේ කළ අනාවරණයෙන් පසුව බලධාරීන්ගේ අවධානය ඊට යොමුව තිබෙනවා. ඒ අනුව විශ්වභාර රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතා අගතිරපත් පිරිස සමග අද සාකච්ඡාවක නිරත වෙමින් ප්‍රකාශ කළේ ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි. හෝමාගම ජල්තර ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියකින් නිවාස ලබාගත් පිරිසක් ඊයේ උද්ඝෝෂණයක නිරත වූයේ එම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගම ඉදිරිපිටදී. වසර දෙකකට පමණ පෙර නිවාස මිලදීගත් තමන්ට මේ වනතෙක් නිවසට අදාළ හිමිකම් ඔප්පු ලබා නොදුන් බවට ඔවුන් චෝදනා කළා. පෞද්ගලික ආණ්ඩු කාලේ තමයි මේක සජිත් ප්‍රේමදාස මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තමයි මේ යෝජනා ක්‍රමය හදලා ගෙවල් විකුණුවේ. මේවා නිකන් දුන්න ගෙවල් නෙමෙයි. මේ දාඩිය මහන්සියෙන් හම්බ කරගත්තු සල්ලි වියදම් කරලා මෙතන අවුරුදු දෙකක් තිස්සේ ඔප්පුවක් නැහැ. දැන් අපිව තියාගෙන බ්ලැක්මේල් කරන ප්‍රාණාපකාරී විදිහට තියාගෙන අපි සර්විස් මේන්ටනන්ස් දාලා යනවා. හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනාවරණයත් සමග මෙම නිවාසලාභීන් මුහුණ දී සිටින ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විශ්වභාර රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතාගේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් විශ්වභාර රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අගතිරපත් වූ පිරිස සමගින් සාකච්ඡාවක නිරත වුණා. එම අවස්ථාවට නිවාස ව්‍යාපෘතිය සිදු කළ සමාගමේ කළමනාකරණ කමිටුවේ නිලධාරීන් එක්ව සිටියා. දැන් අද වෙනකොට අවුරුදු දෙකක් අපි ඒගොල්ලන්ට සල්ලි දීලා තියෙනවා. ඒ වුණාට අපිට ඔක්කොම හම්බෙලා නැහැ. මාසයක් ඇතුළත මේක ඕගොල්ලෝ මේ ආපහු මේ මුදල් ටික දීලා මේක ඉවර කරන්න. ඕගොල්ලෝ කම්පැනි එකක්නේ. අපි රජයේ ලාංඡනය භාවිතා කරලා තමයි ඕගොල්ලෝ වැරදි කරලා තියෙන්නේ. හැබැයි මේක මෙතනින් මෙහාට යන්න බෑ මෙයා. මොකද මේක ලොකු වැරද්දක් කරලා තියෙන්නේ. මේක රාජ්‍ය මුදල් අවභාවිතා කරලා. මේගොල්ලෝ 15ක් මේගොල්ලන්ගේ account එකේ අපේ සල්ලි. මේක රාජ්‍ය ලාංඡනය යොදාගෙන කරපු මංකොල්ලයක්. මෙය ප්‍රේමදාස අමාත්‍යවරයා විසින් දේශපාලන බල ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය ඉඩම් පාවිච්චි කරලා පුද්ගලිකාංශයේ සමග කරපු ව්‍යාපෘතියක්. මැතිවරණයට ආසන්න අවස්ථාවේදී බස් රථ වගේකින් එතුමා සෙනග කැන්දෝගෙන ඇවිල්ලා නිවාස ලබා නොගත් අයට ඔප්පු දීලා සල්ලි ගෙවලා නිවාස ගත් අයට ඔප්පුවක් නැහැ. ඉතින් මෙවැනි ව්‍යාපෘතිවල ඇති වෙලා තිබෙන අක්‍රමිකතා දූෂණ වංචා රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීම යනාදිය පිළිබඳ ඉදිරියේදී කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. හිරු මාධ්‍ය ඔස්සේ දැක්කේ මේ ජනතාව ඒ කරපු විරෝධතාවය විශේෂභාර අමාත්‍යවරයා විදිහට ගරු අමාත්‍යතුමා සමග එකතු වෙලා මේක කඩිනමින් සොයා බලලා කටයුතු කරන්න කියන උපදෙස් අපිට දුන්නා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. ඉතින් අපිට කියන්න තියෙන්නේ තිබිච්ච රජයේත් කරපු ඒ පව් අපිට තමයි දැන් ගෙවන්න වෙලා තියෙන්නේ. නිවාස අමාත්‍යතුමාලා දැන මේ වගේ වැරදි කරලා පැහැදිලිවම දැන මේක විතරක් නෙවෙයි විශාල විදිහට ආයතනයේ සතු දේපොළ බැංකු වලට උකස් තියලා ප්‍රචාරක ව්‍යාපාර කරලා තියෙනවා. සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු වීම පිළිබඳව නිවසියන් මෙලෙස අදහස් පළ කළා. අවුරුද්දකට වැඩියෙන් ඇදිලා තිබිච්ච ප්‍රශ්නයක් අද හිරු මාධ්‍ය නිසා විසඳුණා සෑහෙන දුරකට. හිරු ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊයේ අපි අර කරපු උද්ඝෝෂණය පිළිබඳ ප්‍රවෘත්තිය පළ කරලා අගමැතිතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම සුබවාදී බලාපොරොත්තුවක් තියාගෙන ඉනවා මේක හොඳ විදිහට වෙයි කියලා. මින්නේරිය ගිරිතලේ රක්ෂිතේ දියපිදුම ප්‍රදේශයේ තැන තැන මියගිය වනසතුන්ගේ සිරුරු විසිරී ඇති බව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා. මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ වන්ජීව නිලධාරීන් විසින් එම සිරුරු බැහැර කර ඇති බවයි. මේ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිතයයි. ගිරිතලේ සිට බකමුණ දක්වා තිබෙන ප්‍රධාන මාර්ගය මේ රක්ෂිතය හරහා වැටී තිබෙනවා. රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති නමුත් රක්ෂිතය ආසන්නයේ ඇති ඉන්දිගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව දැකගත හැකි වත්මන් තත්වයයි මේ. මියගිය සතුන්ගේ මලසිරුරු මෙම ප්‍රදේශයේ අක්‍රමවත් ආකාරයෙන් තැන තැන බැහැර කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මේ හේතුවෙන් ප්‍රදේශය පුරා පවතින්නේ දැඩි දුර්ගන්ධයක්. මේ පරීක්ෂණ කරන්න වනජීවි පාසල් එකගෙන ආපු සත්තුන්ගේ කොටස් ගිරිතලේ රක්ෂිතයට මුදා හරිනවා. මේක අති දැවන්ත පරිසර විනාශයක්. නිලධාරීන් කීප දෙනෙක් දැනුවත් කරත් මෙතෙක් ක්‍රියාමාර්ග වෙලා නැහැ. ඊයේ මේ ස්ථානය නිරීක්ෂණය කළාදී මේ මුවා හිටියේ නැහැ. අදදී මේ මුවා ඉන්න මේ බලන්න මැස්ස වහලා ගන්ධස්තරේ ඉන්න බෑ. එයාලා මේ පරීක්ෂණ කරපු මුවගේ කොටස්. ඒ වගේ හැමතැනම මේ කොටස් තියෙනවා. මියගිය සතුන්ගේ සිරුරු සහ කැලිකසල ජල මූලාශ්‍ර වලට මුසු වීමද වැසි කාලයේදී කිසිදු අඩුපාඩුවකින් තොරව සිදුවන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඉන් වැඩිම බලපෑමක් එල්ලවන්නේ ගිරිතලේ ජලාශයටයි. මේ හේතුවෙන් ජල අවශ්‍යතාව සපුරා ගන්නා බොහෝ පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිනවා. ගිරිතලේ හොටල් වලට පානීය ජලයට ගන්න ගිරිතලේ වැවේ වතුර. ඒ වගේ මිනිස්සු 100,000 ගණනක් ගිරිතලේ වැවෙන් නානවා. පොළොන්නරුව සංචාරයේ නටබුන් බාන්න එන අයක පවා කැම ටික කාලා අත හොදන්න සමහර අවස්ථාවලදී බොන්නේ පවා ගිරිතලේ වැවෙන්. වනජීවී අයිති නිලධාරීන් තමයි මේ දේවල් කරන්නේ. නිසි බලධාරීන් ඉල්ලා සිටින මෙවට ක්‍රමවේදයක් හදන්න. මාර්ගයේ දෙපස ගමන් ගන්නා පිරිස් සිදු කරන අක්‍රමවත් කැලිකසල බැහැර කිරීමද අද වන විට මේ ප්‍රදේශය ආශ්‍රිතව සුලභව දැකගත හැකියි. මේ හරහාද ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වයට එක් කර ඇත්තේ දැඩි තර්ජනයක්. බලධාරීන් කාර්යකෝ ඉල්ලා සිටිනවා නොසැලකීමවත් ඉදිරියෙන් බැහැර කරන මෙම සතුන්ගේ සිරුරු කොටස් සහ ඒ වගේම කැලිකසල ක්‍රමානුකූලව වෙනත් ප්‍රදේශයක පරිසරයට හිතකාමී විදිහට බැහැර කරන ලෙස. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ලිමිනි රාජපක්ෂ යුවලට දාව ඊයේ පුතෙකු උපත ලැබූ අතර ඒ ඔවුන්ගේ පළමු විවාහ සංවත්සරයේදී තිබූ දිනේදී වීම විශේෂත්වයක්. නීති විරෝධීව මෙරටට රැගෙනීමට සූදානම් කර තිබූ කහ කිලෝග්‍රෑම් දහසක් සමග සැකකරුවන් තිදෙනෙකු තමිල්නාඩු මණ්ඩපන් වේදාලේ ප්‍රදේශයේදී ඉන්දිය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර මූලස්ථාන පොලිසිය හා මහනුවර මහනගර සභාව ඒකාබද්ධව අද දිනේ පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් මහනුවර නාගරික මධ්‍යම වෙළඳපොළවට ක්‍රියාත්මක කළා. 14 වෙනි වතාවටත් සිවිල් ආරක්ෂක බලකායේ දජයන්ට සෙත් පැතීමේ උත්සවය සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියාඩ්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් පැත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට මධ්‍යහ්න 11:55ට. සුබ රාත්‍රී.